මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං තී. පින්නතනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්ත මේ ගාථා රත්නය සඳහන් වෙලා තියෙන්නේ ධම්මපද පාළියේ ප්‍රකීර්ණක කියන වග්ගයේ. අපේ බුදුරජාණන් වහන්සේ ගංගාරෝහණ පූජාවෙන් පස්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙනයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං. මහත් වූ සැපයක් වෙනුවෙන් මද වූද සුළු වූද සැපයන් අත්හරින්න කියලයි දේශනා කරන්නේ. චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං. මේ ලෝකේ ඉන්න ප්‍රඥාවන්ත ඥානවන්ත අය මහත් වූ දේවල් බලාපොරොත්තුවෙන් සුළු සුළු දේවල් අත්හරිනවා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. මේ ගාථා රත්නය මුල් කරගෙන එක ධර්ම දේශනාවක් මේ දේශනාවට කලින් සිදු කරලා තියෙනවා. ඒ දේශනාවෙන් මෙහි නිධානය සහ මෙහෙම ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ කොයි වාගේ කාරණාවක් නිසාද කියන එක මනාව පැහැදිලි කරන්නට යෙදුණා. එහෙමනම් ඒ කාරණාවත් මනාව ශ්‍රවණය කරාම මේ පින්නතුන්ට මේ දේශනාව හොඳට ගලප ගන්න පුළුවන්. අපි එහෙමනම් දෙවනි දේශනාව කලින් දේශනාව නතර කරපු තැන ඉඳලා පටන් ගමු. මේ ගාථා රත්නය එක්ක හැම පැත්තටම කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. අහවල් පැත්තට මේ ගාථා රත්නය විවෘත නෑ කියලා කියන්න බැරි තරම් හැම පැත්තෙම කරුණු සාකච්ඡා කර හැකියි. නමුත් මේ දේශනාව තුළ අපි මේ සීලය කියන මාතෘකාව එක්ක විතරක් මේ කාරණාව ටිකක් සාකච්ඡා කරන්න බලමු. පින්නතුනි, ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීවිතයක් මොනවා නිසා ලැබුණද කියන කාරණාව හොඳට බණ අහන අය දැන් දන්නවා. මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ සංසාරේ හොඳට සිල් රැකපු අයට. ඒ ලැබිච්ච මනුස්ස ජීවිතය බොහෝ දේවල් අඩුපාඩු හිගමග නැතුව, අනුන්ට අතපාන්න නැතුව, අගුපිල්වල ජීවත් වෙන්නේ නැතුව බොහොම හොඳට පවත්වගෙන යන්නේ. එහෙම නැත්නම් ඒ මනාව සිල් රැකලා සුගතියක උපන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයාට ඒ ජීවිතේ පවත්වන්න ලැබෙන්න ඕනේ මොනවද කියන කාරණාව සම්පූර්ණ කරන්නේ දානය කියලා දේශනා කළා. සීලය උපදින තැන තීරණය කරනවා. දානය ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් තීරණය කරනවා. සසර හුඟක් සිල් රැකපු නිසා ඒ සීලයේ කුසල් මෝරලා ඉස්මතු වෙච්ච නිසා මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය ලැබුණා. එහෙමනම් අදත් අපි ආපහු කරන්න ඕනේ මනාව සිල්ම ආරක්ෂා කරගන්න එකයි. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රාථමිකම සීලය අපි ඒකට කියන්නේ පන්සිල් කියලා. පින්නතුනි, අබුද්ධෝත්පාද කාලවලත් සත්පුරුෂ ප්‍රඥාවන්තයෝ මහා පුණ්‍යවන්තයෝ පන්සිල් ආරක්ෂා කළා. මේ කාරණාවෙන් වැළකීලා හිටියා මේ කරුණු පහෙන්. හැබැයි මේ මහා ප්‍රඥාවන්ත
ප්‍රඥාවන්ත අය. එහෙමනම් බුද්ධෝත්පාද කාලයක අපේ නිත්‍ය සීලයේ බවට පන්සිල් පත් වෙලා තියෙනවා. සංසාරේ බොහෝ දුක් වලින් බේරිලා බොහොම සතුටින් නිමාව දක්වා මේ ගමන යන්න මේ පන්සිල් අපිට හුඟක් උදව් කරනවා. යම් කෙනෙක් පන්සිල් උල්ලංඝනය කරනවා නම් තාම ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේට නම් කීකරු වෙච්ච කෙනෙක් නෙමෙයි. අනාදිමත් කාලයක් සංසාරේ අපි ඉපදිච්ච මැරිච්ච වාර ගණන මෙච්චරක් මෙපමණක් කියලා අපි කාටවත් කියන්න බෑ. අනමතග්ග සංයුත්තේ හැටියට මහසාගරයේ ජල කඳට වැඩිය එකම අම්මා කෙනෙක් වෙනුවෙන් මේ සංසාරේ නැවත අපි අඬලා තියෙනවා. ඒ එකම අම්මා වෙනුවෙන් එහෙමනම් අපිට තව අම්මලා කොච්චර හම්බ වෙන්න ඇද්ද? ඒ අය වෙනුවෙනුත් කොච්චර අඬලා ඇද්ද? ඒ තරම් සංසාරේ දිගයි නම් ඔය දීර්ඝතර වූ සංසාර සාගරය තුල අපිට ලැබිච්ච පළවෙනිම බුදුරජාණන් වහන්සේද අපේ ගෞතම භාග්‍යතුන් වහන්සේ. මීට කලිනුත් අපිට ඕන තරම් බුදුවරු මුණ ගැහුණා. ඒ බුදුවරු ලෝක සත්වයාට දේශනා කළේම භයානක සසර කතරින් එතරට යන මාවතමයි. එහෙනම් පෙර බුදුරජාණන් වහන්සේලා ළඟ ඉඳගෙන අපි ඕන තරම් බණ අහන්න ඇති. නමුත් ඇයි එච්චර බුදුවරු මුණ ගැහිලත් අපි තාම සංසාරයෙන් එතර ගියේ නැත්තේ? හේතුව තමයි බුදුරජාණන් වහන්සේට අකීකරු වීම. එහෙම කියලා කිව්වේ දැන් අපේ නිත්‍ය සීලය පන්සිල්. එහෙනම් එදත් බුදුවරු දේශනා කළේ මේ පන්සිල්ම තමයි. ඒ වුණාට අපි තාම මේක ජීවිතයට එකතු කළේ නැහැ. අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙන එක සූත්‍රයක පැහැදිලි කරනවා මේ ලෝකේ දුර්ලභම පුද්ගලයෝ 5 දෙනෙක් ගැන. එතන පළවෙනි පුද්ගලයා තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර්ලභයි. දෙවැනියට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේම ධර්මය ලෝකයට දේශනා කරන පුද්ගලයා දුර්ලභයි. තුන්වෙනි දුර්ලභ පුද්ගලයා තමයි දේශනා කරන ධර්මය මනාව ශ්‍රවණය කරන කෙනා දුර්ලභයි. හතරවෙනි දුර්ලභ කාරණාව තමයි බණ අහනවා, හොඳට දන්නවා, ඒ වුණාට ඒ ධර්මය ජීවිතයට ප්‍රායෝගික කරලා නැහැ. බණක් දන්නවා, හොඳට අහනවා, නමුත් ප්‍රායෝගික නැහැ. මගේ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී මේ සිල් ඕන තරම් මං අතින් උල්ලංඝනය වෙනවා. ඒකයි කිව්වේ ප්‍රායෝගික නැහැ කියලා. පස්වෙනි කාරණාව තමයි කළගුණ දන්න, කළගුණ සලකන අය මේ ලෝකේ හරි දුර්ලභයි. එතකොට මේ කාරණාවෙන් මම මේ සිහිපත් කරන්න හැදුවේ බණ අහන අයත් එදත් හිටියා අදත් ඉන්නවා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අහන තරමට අපි ඒක ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගෙන නැති එකයි. එතකොට අර හතරවෙනි දුර්ලභ පුද්ගලයා ගාවට අපි යනවා. බණ අහනවා, ජීවිතයට එකතු වෙලා නැහැ. අහන ධර්මය ක්‍රියාත්මක කරන බවක් පේන්නේ නැහැ. නමුත් යමෙක් එහෙම කරනවා නම් ඔහු මේ ලෝකේ පරම දුර්ලභ කෙනෙක්. එහෙනම් අපිට බැරිද ඒ දුර්ලභ කෙනා ගාවට යන්න? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවිතය හදා ගන්නවා. ඒ කියන්නේ හතරවෙනි දුර්ලභ පුද්ගලයා අතර මමත් ඉන්නවා කියන එකයි. නමුත් වර්තමාන සමාජ බලහමත් එහෙම අඩුයි. එහෙනම් අතීතයේ අපේ සංසාරෙත් අපි හුඟක් ඔය කීකරු බව අඩුවෙන් තමයි යොදාගෙන තියෙන්නේ.
ඒකයි කෝටි ගණන් බුදුවරු මුණ ගැහිලත් අපිට තවම අඩුම තරමේ සෝවාන් තත්ත්වයටවත් එන්න බැරි වුණේ. බුදුවරුන්ට අකීකරු වෙච්ච නිසා. එහෙමනම් මේ උතුම් පන්සිල් බුදුරජාණන් වහන්සේම තමයි මේ ලෝක සත්වයා සුවපත් කරවන්න දේශනා කරන්නේ. යමෙක් පන්සිල් මත ජීවිතය පෝෂණය කරනවා නම් ඔහුට මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් ලැබෙන මහ පුදුම ආරක්ෂා සම්පත්තියක් තියෙනවා. ඒ වෙනුවෙන් මනාව සිල් ගුණ පුරණ එකත් හරි වටිනවා. ගාථාවේ සරල තේරුම අපි සිහිපත් කළා. මත්තාසුක පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මහත් වූ ලාභයක් වෙනුවෙන් සුළු සැපයත් හරින්න කියලානේ දේශනා කළේ. මේ ජීවිතේ පොඩි පොඩි අවස්ථාවල් වල අපි පන්සිල් උල්ලංඝනය කරනවා. අපිට හිතෙනවා එහෙම කරාම බේරෙන්න පුළුවන් වෙයි කියලා. ගැලවෙන්න පුළුවන් වෙයි. මිදෙන්න පුළුවන් වෙයි. හානියෙන් උපද්‍රවයෙන් වළකින්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ. බේරෙන්න පැත්තක් නම් ඇත්තෙම නැහැ. හානියත් එන්න අවම වෙනව නෙමෙයි. එන්න උත්සන්න වෙන එක තමයි මේ කාරණාව තුලින් පේන්නේ. යමෙක් පන්සල් උල්ලංඝනය කරනකොට ඒ පුද්ගලයාට ඒකාන්තයෙන් නිරය හිමි වෙනවා. නිරය හිමි වෙන්නේ කර්මපත නිසා. පන්සල් පද 5 කියලා කියන්නේ ඒ පහම කර්මපත. මොනවටද කර්මපත කියලා කියන්නේ? මැරෙන වෙලාවේ මතකෙට આવොත් නිරේ උපද්දවනවා. කාරණා කීපයක් සම්පූර්ණ කරලා තමයි අකුසලයේ පූර්ණේ කරලා තියෙන්නේ. කාරණා කීපයක් කියලා කියහම එක සිල්පදයේ සම්පූර්ණ වෙන්න කරුණු 3ක්, කරුණු 4ක්, කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ. පාණාතිපාතා කියලා සඳහන් කළොත් ප්‍රාණඝාත කර්මය කර්මපතයක් බවට පත් වෙන්න කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ. මරන්න සතෙක් ඉන්න ඕනේ. ඒ සතාට පණ තියෙන්න ඕනේ. මරන්න හිතක් පහළ වෙන්න ඕනේ. මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. ඒ උපක්‍රමයට අනුව මරන්න ඕනේ. මේ කාරණා 5 හරියටම වෙලා නම් ඒක කර්මපතේ රවුම් වීමක්. මැරෙන වෙලාවේ මතක් වුණොත් නිරේට තමයි අරන් යන්නේ. ඒකෙන් බේරෙන්න පුළුවන්කමක් නැතුව යනවා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ තිසරණ සහිත පන්සිල් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තයන්ගේ අපාගමන නතර කරලා සුගතිගාමී කරනවා. ඥානවන්තයා ප්‍රඥාවන්තයා සිල් රකින්න හරි සතුටින් උත්සුක වෙනවා. සුළු සැප හැම වෙලාවෙම අත්හරිනවා. මහ ලාභයක්, මහ සැපයක් වෙන්නේ. මේ කාරණාව පැහැදිලි කරන්න සාමාන්‍ය උදාහරණ ඕන තරම් අපිට ගේන්න පුළුවන්. මම නමුත් මේක පැහැදිලි කරන්න නිතර භාවිතා කළ උදාහරණයක් තමයි මේ සමහර වෙලාවට අපේ දරුවෝ මේ අය සෙල්ලමට හරි ආසයි. ළමා කාලේ කියලා කියන්නේ ජීවිතේ හරි තීරණාත්මක කාලයක්. තමන්ගේ ඉදිරි ජීවිතේ කොහොමද සැපවත් කරගන්නේ? කොහොමද සම්පූර්ණ කරගන්නේ? අනාගතයේ බොහෝ දේවල් ජයගන්නේ කොහොමද?
ඒ හැම දෙයකටම මූණ දෙන්න සූදානම් වෙන්නේ මේ ළමා කාලේ. ආන් ඒ ළමා කාලය තුල ඒ වෙනුවෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගන්නවා. හැබැයි ළමා කාලයේ තමයි ජීවිතයේ හුඟක් දේවල් සම්පූර්ණ කරගන්න අපි ඉගෙන ගන්නේ. ඒ වුණාට ඔය ළමා කාලේ ළමයි වැඩිපුරම කැමති සෙල්ලම් කරන්න. විනෝද වෙන්න. විනෝද ගමන් යන්න. රූපවාහිනී වාගේ බලන්න. මව්පියෝ දන්නවා ඒ දේවල් වලින් බේරගෙන මේ අයට උගන්වන්න අපි මොනතරම් වෑයමක යෙදෙන්න ඕනද කියලා. මොහොතක අපේ ඇහැ ගැටීමෙන් අයින් වෙච්ච ගමන් එයා පොත තියලා සෙල්ලමට දුවන්නයි කල්පනාව. එහෙම නැත්නම් රූපවාහිනිය ගාවට යාළුවෝ ගාවට යන්නයි කල්පනාව. නමුත් අපි ළඟ ඉන්න නිසා නිතර බලන නිසා සමහර වෙලාවට සැරවැර කරන නිසා එයා පාඩම් කරනවා. හැබැයි මෙයාට ඔය කොව්ව කරගෙනත් ඉගෙන ගන්න තියෙන්නේ අවුරුදු 20ක් 23ක් වගේ කාලයක්. අපි ජීවත් වෙන අද කාලේ හැටි බලහම සාමාන්‍යයෙන් අවුරුදු 70ක් 75ක් අපි ජීවත් වෙනවා. 70ක් වුණත් ඒකෙන් ඉගෙන ගන්න අවුරුදු 20ක් අයින් කරාම අපිට ජීවත් වෙන්න තව අවුරුදු 50ක් තියෙනවා. දැන් බලන්නකෝ අර අවුරුදු 20ක් කාලේ හරියට සෙල්ලම් කර කර වෙනත් දේවල් කර කර සැහැල්ලුවෙන් සැපෙන් කටයුතු කළා. තව ළමෙක් සෙල්ලමට ගියේ ඊටාම අඩුවෙන්. ළමයි එක්ක විනෝද වෙන්න ගියේ හරි අඩුවෙන්. රූපවාහිනිය වාගේ තැන්වල රස්තියා දුනේ හරි අඩුවෙන්. ඒ සියල්ලම අතහැරලා වැඩියෙන් පාඩම් කළා. ළමා කාලේ අනික් ළමයි විඳින සැප එයාට තිබුණද? එයාට නැහැ. දැන් අවුරුදු 20ක් 23ක් ඉගෙනගෙන සමහරලාට ඉස්කෝලේ මහත්තයෙක් නෝන කෙනෙක්, ඉංජිනේරුවරයෙක්, එහෙම නැත්නම් නීතිඥවරයෙක්, දිසාපති කෙනෙක්, දොස්තර කෙනෙක් මේ වාගේ ලොකු තැනකට එයා ගිහිල්ලා. දැන් හොඳ වාහනයක් තියෙනවා. ගෙයක් දොරක් තියෙනවා. ඉඩමක් කඩමක් තියෙනවා. හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා. මව්පියාදීන්ට හොඳට සලකනවා. පින්කනුත් හොඳට කරගන්නවා. ජීවිතේ හැමදේම පූර්ණේ කරනවා. දැන් අර සෙල්ලම් කර කර හිටපු කෙනාට තවත් සෙල්ලම් කර හැකිද? දැන් එයා ජීවිතයට මුහුණ දෙන්න වෙලා. දැන් එයාටත් ධනෙ ඕනේ. තාමත් ඇඳුම පැළඳුමත් අම්මගෙන් තාත්තගෙන් ඉල්ලන්න බෑනේ. තාමත් මව්පියෝ උයලා දෙනකම් බලන්න ඉන්න බෑනේ. මොනවා හරි හම්බ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් දැන් කොච්චර දුක් විඳිනවද? දවස පුරාම වැඩ කරාම සුළු මුදලක් ලැබෙනවා. ඒකේ ජීවිතේ හැමදේම කරගන්න දේවල් නැහැ. නමුත් දැන් එයා දකිනවා අර ලොකු වාහනයක එන අර දොස්තර මහත්තයා. එයා ඒ දිහා බලාගෙනත් ඉන්නවා. දැන් අපි දෙන්නම හිටියේ එක පන්තියේ. මම සෙල්ලම් කර කර සතුටු වෙච්ච කාලේ මෙයා අපි සෙල්ලම් කරන දිහා බල බල නමුත් දුකසේ ඉගෙන ගත්තා. අවුරුදු 15ක 20ක සැපය එයා අත්හැරියා. නමුත් දැන් අවුරුදු 50ක 55ක එයා හොඳ සැපවත් ජීවිතයක් ගත කරනවා. අවුරුදු 15කට 20කට ඇලිච්ච මම දැන් අවුරුදු 50ක් 60ක් අනන්ත දුක් මැද්දේ ජීවත් වෙනවා. සුළු සැපය අත්හැරපු අය දීර්ඝ කාලීන සැපයක් ලබලා. සුළු සැපයට ඇලිච්ච අය දීර්ඝ කාලීනව දුක් වෙනවා. මව්පියෝ ගුරුවරු ළමයිට උගන්වන්න උගාක් මහන්සි වෙනවා. සමහර ළමයි එහෙම ඉගෙනගෙන තව විශේෂ අධ්‍යාපනයකට ගියා. විශ්වවිද්‍යාලෙ ගියත් අවුරුදු 4 පහු කරලා තව අවුරුද්දක් අරගෙන
ඒ ඉගෙන ගත්ත එක විෂයක් විශේෂ වශයෙන් ආයෙත් ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගත්ත අය සාමාන්‍ය අවුරුදු 4ක් ඉගෙන ගත්ත අයටත් වඩා තවත් හුඟක් උසස් තැනකට ගියා තව ටිකක් කැපකිරීම කරපු නිසා. එතකොට අරටත් වඩා ලාභයක් ලබනවා. දැන් මව්පියෝයි ගුරුවරුයි අපි එකතු වෙලා මේ අවුරුදු 50ක 60ක ජීවිතේ සුවපත් කරවන්නනේ මේ දේවල් ඔක්කොම කළේ. ඒ අතර කෙනෙක් දිනුවා කෙනෙක් පෙරදුනා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කේ අපි දකින මේ සාමාන්‍ය ජීවිතයේ දිහා විතරද? මේ ජීවිතය ගැන විතරද භාග්‍යතුන් වහන්සේ බැලුවේ? නෑ. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා සිල් රකින්න කියලා. පළවෙනි එක පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දේශනා කළා. ප්‍රාණඝාතයෙන් වැළකුණාම අපිට ලැබෙන ආනිසංස විශාල ප්‍රමාණයක් ධර්මයේ පැහැදිලි කරනවා. යමෙක් ප්‍රාණඝාතයෙන් යුක්ත නම් බොහෝසේ ඔහුගේ ජීවිතේ අනාරක්ෂිත වෙනවා. ඒ කාන්තයෙන් සතර අපාය උපද්දවනවා. කර්මපත වෙච්චහම සතර අපාය උපද්දවනවා. ඉතින් සතර අපා දුක මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා සඳහන් කරලා ඉවර කරන්න බෑ. නමුත් නොයේක් ධර්ම දේශනාවල් වල අපා දුක පිළිබඳව කරුණු පැහැදිලි කරලා මේ අය අහලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ආයෙත් කරුණු ආවර්ජනය කරනවා කියන්නේ නැවත නැවත එකම කතා කරන එක. කෙසේ වෙතත් ප්‍රාණඝාතයේ එක විපාකයක් හැටියට සතර අපාය උපදින්න වෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනත් හුඟක් වෙලාවට අසම්පූර්ණ අංග ප්‍රත්‍යංග ලැබෙනවා. දැන් හිතන්නකෝ අපි කැමතිද අතපය නැතුව උපදින්න? ඇස්කම් නැතුව උපදින්න? කතා කරන්න බැරුව උපදින්න? අපි එහෙම කැමති නෑ. නමුත් එහෙම වුණා නම් උනේ ඇයි? ඒ කාලේ විනෝද වෙවි සත්තු මැරුවා. ප්‍රතිඵලයක් හැටියට නිරේවල් වල දුක් විඳලා වෙනත් කුසල කර්මයකින් සුගතියට ආහම අසම්පූර්ණ අංග ප්‍රත්‍යංග ලැබෙනවා. ඒ විතරකුත් නෙමේ අල්පායුෂ්කව මැරිලා යනවා. හරියට ලෙඩ රෝග. උපතේ ඉඳලම ලෙඩ. සමහර වෙලාවට සමහර මව්පියෝ නැත්තටම නැති වෙලා යනවා දරුවන්ගේ ලෙඩ වලට වෙදකම් කරන්න ගිහිල්ලා. සංසාරේ පව් කරලා මොකක් හරි හේතුවකින් මෙහි ආවත් අම්මා තාත්තටත් පුදුම විදිහේ අසහනකාරී ජීවිතයක් තමයි උරුම කරන්නේ. ඒ අයටත් එහෙම වෙන්න ඒගොල්ලොත් මේත් එක්ක සම්බන්ධ වෙච්ච සංසාරේ මොනවා හරි කර්මයක සම්බන්ධයක් ඒ අයටත් ඇති. නමුත් යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් දේශනාවේ සඳහන් කරනවා හොඳ වෙන්නේ නැති තුවාල. අපි කියලා කියනවා ලොකු තුවාල වලට වනයක් කියලා. එහෙනම් වන ඒ වගේම ඔය හොරි වාගේ රෝග ඒ වගේම සඳහන් කරනවා පිළිකා විශේෂයෙන් තුවාල පිළිකා මේ වාගේ රෝග හැදෙන්නේ නැහැ කියලා. ප්‍රාණඝාතයෙන් වැළකුණාම දැන් කර්මය රවුම් වෙන්න කර්ම පත මට්ටමටපත් වෙන්න අපි සඳහන් කළානේ කාරණා 5ක් වෙන්න ඕනේ කියලා. අපේ කල්පනාව ගලකින් ගහලා මරන්න. ඒ හින්දා අපි සියලුම දේවල් සම්පූර්ණ කරලා අන්තිමට ගලෙන් ගහනවා. මැරුණොත් තමයි අපිට කර්ම පත වෙන්නේ. හැමෝම ගල් පාරවල් වැදිලා මැරෙනවද? සමහර අය ගල් පාර වැදිලා බේරිලා දුවනවා. තදේට වැටුනොත් බිම කැරකිලා නැගිටලා දුවනවා. සමහර අය විසි වෙවි දුවනවා. කොහොම හරි ගල් පාර වැදිලා හුඟක් තැළුණා. එතන පස්සේ වේදනාව නම් අඩු වෙලා යයි. නමුත් තැලිලා ලේ කැටි ගැහිලා එකතු වෙලා ගෙඩියක් හැදිලා පස්සේ එතන මොකද්ද හැදෙන්නේ? පිළිකාවක් හැදෙනවා. නැත්තම් ලොකු ගෙඩියක් හැදෙනවා.
ඒ ගෙඩිය පුපුරනවා. සැරව ගලනවා. පණුව හැදෙනවා. ආන් ඒ වාගේ සිද්ධියකින් ඒ සතා දුක් විඳලා මැරිලා යනවා. ආන් එහෙනම් ප්‍රාණඝාතය නිසා අපිටත් පිළිකා වාගේ රෝගවලට ගොදුරු වෙන්න සංසාරේ හරියට අවස්ථාව තියෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් වන පිළිකා ආදී දේවල් වලින් වැළකෙනවා බේරෙනවා කියලා. ඊළඟට බොහෝම ලස්සන රූප සම්පත් ලැබෙනවා කියලා සඳහන් කරනවා. අනික් අයගෙන් හරියට ආදරේ කරුණාව ප්‍රශංසාව ඒ දේවල් වලට භාජනය වෙනවා. මේ දේවල් අපි මේ ලෝකේ ලබන්න හුඟක් කැමති දේවල්. නමුත් ඒවා ලැබෙන්නේ මේ ප්‍රාණඝාත කියන භයානක අකුසල කර්මයෙන් වැළකුණාම. පිරිස එක්ක බොහෝම සමගියෙන් කටයුතු කරන්නත් පුළුවන් ඊටාම සමගි සම්පන්න පිරිසක් අපි වටේ නිරන්තරයෙන් එකතු වෙනවා. 10 දෙනෙක් ඉන්නකොට මෙයා ඇවිල්ලා මං අතින් කේලමක් කියනවා අනික් කෙනාට විරුද්ධව. එයා ඇවිල්ලා මෙයාට විරුද්ධව කේලම් කියනවා. එක එක්කෙනාගේ මේ දේවල් අහන්න ගත්තාම මට ජීවිතයක් නෑ වාගේ. හැමෝම දිහා නිකන් සැකෙන් බලන් වෙලා. හැමෝගෙම ප්‍රශ්න වලට කන් දෙන්න සිද්ධ වෙලා. එහෙම වෙන්නේ නෑ. මොකද මගෙත් එක්ක ඉන්න පිරිස හරීම සමගි සම්පන්නයි. ආන් එහෙම සමගි සම්පන්න පිරිස එකතු වෙන්නේ සංසාරේ ප්‍රාණඝාත අකුසලයේ සඳහන් කරනවා. ඊට අමතරව අනුන්ගෙන් Tamanට විපත් ලැබෙන්නෙත් නෑ. Tamanගේ ජීවිතයට අකාලි කවුරුවත් හානි කරන්න එන්නෙත් නෑ. දැන් එහෙම ජීවත් වෙන්න නෙමෙයිද අපි කැමති. අපේ වත්තේ තියෙන ගහකොළ ගෙඩිය කවුරුවත් කඩා ගන්න නැත්තම්, ගෙදර ඇවිල්ලා තියෙන දේවල් කවුරුවත් හොරෙන් අරන් යන්නේ නැත්තම්, වාහනයක් නමුත් එළියේ පහළියේ දාලා තියන්න පුළුවන් නම් බයක් නැතුව, ඇඳුම් පැළඳුම් ටික එළියේ දාලා යන්න පුළුවන් නම්, හදිස්සියේ දොර වහලා යන්න බැරි වුනහම ආපහු බයේ කොච්චර දුර ගිහිල්ලා හරි ආපහු එන්න වෙන්නේ නැත්තම්, මගදී මංකොල්ලකාරයන්ට හසු වෙන්නේ නැත්තම් අපි කොච්චර කැමතිද? එහෙමනම් මේ ප්‍රාණඝාත ආදී අකුසල් වලින් වැළකුණ කෙනෙකුට ඔය වාගේ තවත් නොයෙක් කරදර කම්කටොළු වලින් හිරිහැරයක් බාධාවක් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට ඒක ලොකු ලාභයක් නෙමෙයිද? දැන් බලන්නකෝ අපේ අම්මා තාත්තා උත්සාහ කළේ මේ අවුරුදු 50ක 60ක අපේ ජීවිතේ සුවපත් කරන්නනේ. සුවපත් කරලා ලස්සන කරලා ආර්ථිකයෙන් පෝෂණය කරලා ඒගොල්ලොත් අපි දිහා බලලා සතුටු වෙලා අපෙන් සමාජයට යමක් කරවලා තියන්නනේ මව්පියෝ අපිට උගන්වන්න මහන්සි ගත්තේ. නමුත් මේ ගුරු දෙගුරු දැකපු සාමාන්‍ය දුරද ලෞතුරා බුදුවරු දකින්නේ. ආත්ම 100 ගණන්, දහස් ගණන්, දහදහස් ගණන්, කෝටි ගණන්, ප්‍රකෝටි ගණන් මම කියන පුද්ගලයා කවදා හරි මේ සංසාරයෙන් එතරට යනකම්ම බුදුරජාණන් වහන්සේ දකිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපිට ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දේශනා කළේ අම්මා හොඳට ඉගෙන ගනින් කිව්වා වාගේ නෙමෙයි, නිවන් දක්නා ಜಾති දක්වා. කවදාවත් ප්‍රාණඝාතයේ නිසා මූණ දෙන්න සිද්ධ වෙන අභාග්‍ය සම්පන්න තත්වයන්ටපත් නොවෙන්න. ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා ලැබෙනවා නම් යම් ලාභයක්, ආන් ඒ ලාභය තුලම අපි ආත්ම කෝටි ගණන් ලාභම ලබන පුද්ගලයන් බවට පත් කරවන්නයි බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා මේ උතුම් සිල් අපිට දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ ජීවිතයේ ඔය ප්‍රාණඝාත කියන කාරණාවෙන් වැළකුණාම අපිට කොයිතරම් ජීවිත ගණනාවක් සුවපත් කරගන්න පුළුවන්ද? පෝෂණය කරගන්න, ආරක්ෂා කරගන්න පුළුවන්ද? ආන් ඒ කාරණාව පිළිබඳවයි පින්නතුනි අපි නිතර කල්පනා කරන්න ඕනේ. සුළු සැපේ අත්හරින්න කීවේ එකයි. සමහර වෙලාවට අද මදුරුවා කනගාව කෑ ගහන නිසා මං හොඳට බලාගෙන ඉන්නේ එයාට කොහොම හරි ගහලා දාන්න. මට හිතෙනවා මදුරුවා කනගාව කෑ ගහන්න නැත්නම් හරි ලාභයක් කියලා.
නමුත් ඉතින් මදුරුවෝ කනගාවට එන එක නවතින්නේ නැහැ. එක්කෙනෙක් ඉවර වෙනකොට තව එක්කෙනෙක් එනවා. මං නිදාගන්න යනකොට 10ක් 15ක් ඒ හින්දා මරනවා. නමුත් මට නිින්ද යන්න කලිනුත් ආපහු මදුරුවෝ කනවා. මට නිින්ද ගිහිල්ලා ඉන්නකොටත් මදුරුවෝ කාලා. උදේ නැගිටලා බලහම ලේ බීපු කට්ටිය ලේ වලින් පිරලා මදුරු දැල ඇතුළෙත් ඉන්නවා. ඇඳගෙන හිටපු ඇඳුම් වලත් හැමතැනම ලේ පැල්ලම් තැවරිලා ලේ බීපු අය මටම පොඩි වෙලා. එහෙනම් අර 10 15 දෙනෙක් මැරුවා කියලා මට වෙච්ච යහපතක් තියෙනවද? එහෙනම් අයහපතක්ම තමයි වෙලා තියෙන්නේ. ආන් ඒ වාගේ සුළු ලාභයක් තකලා කන ගාව කෑ ගහන එකට ඇති වෙච්ච කේන්තිය නිසා මරලා මට බොහොම සුළු ලාභයක් ලැබුණා මිසක් දීර්ඝ කාලීන ලාභ හම්බෙලා නැහැ. ආන් ඒකයි දේශනා කළේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා. ප්‍රාණඝාතයෙන් යමෙක් වළකිනවා නම් ඔහු හරියට දීර්ඝායුෂ සම්පත් ලබනවා. ප්‍රාණඝාත කරන්න අල්පායුෂ්ක වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේට කීකරු අයට කියන්නේ බෞද්ධ කියලා. අපි වාගේ රටවල් වලට කියන්නේ බෞද්ධ රටවල් කියලා. එහෙනම් දැන් අපි ටිකක් ප්‍රඥා ගෝචරව කල්පනා කරලා බැලුවොත් එහෙම බෞද්ධ රටවල් වල කොහෙද බෞද්ධ ප්‍රතිපත්ති තියෙන්නේ කියලා. එතකොට අපිට තේරෙනවා මේ නොයෙක් උවදුරු ජය ගන්න උත්සාහ කරලා තියෙන්නේ සත්තු මරලා. මැලේරියාව කිව්වේ එක කරදරයක්. ඩෙන්ගු කියන්නේ තව කරදරයක්. චිකන් ගුන්නියා කියන්නේ තව එකක්. කුරුළු උණ මී උණ නොයෙක් දේවල්. දැන් මේ උවදුර ජය ගන්න පුළුවන් වෙයිද මේ සත්තු මරලා? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රාණඝාතය කරලා කවදාවත් ඒ උවදුරු ජය ගන්න බෑ කියලා. මේ ජීවිතේ සමහරලාට මදුරුව කාලා අපි මැරෙන්න පුළුවන්. හැබැයි කාලා ගියත් මරන්න නැතුව හිටියොත් මේ ජීවිතේට සුළු පාඩුවක් තියෙනවා. හැබැයි එතන ඉඳලා නිවන් දකින ಜಾති දක්වා සමහර විට ඩෙන්ගු නිසා මැරෙන්නේ නැති වෙයි. මැලේරියාව නිසා මැරෙන්නේ නැහැ. මීයෝ නිසා අපේ ජීවිතවලට හානි වෙන්නේ නැහැ. එහෙනම් එක ජීවිතයක් සමහරට පූජා කරලා ජීවිත කෝටි ගාණක් ආරක්ෂා කරන්න පුළුවන් නම් ඒ සුළු සැපය අත්හරින එක වටින්නේ නැද්ද? ඒකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. සුළු සැපය අත්හරින්න දීර්ඝ කාලීන සැපයක් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේකට හොඳම උදාහරණය. බෝමැඩ වැඩ ඉන්න වෙලාවේ අකාලි ජීවිතේ නැතිවෙන්න විපාක දෙන්න කර්මයක් නැහැ. මාරයා කොච්චර කරදර කරනවද ඇවිල්ලා? බිම්බර 10ක් මාරියෝ අරගෙන එන්නේ. අපි කියන්නේ දස බිම්බර මාරසනක කියලානේ. එයි මේ දස බිම්බර කියලා කියන්නේ? මේ බිම කොච්චර බරද? ආන් ඒ වාගේ බර 10ක් දස බිම්බරක්. එහෙමනම් කොයි තරම් මාර පිරිසක් එන්නේ ඇද්ද? සඳහන් කරනවා ඒ හැම මාරයාගේ අතේම මාර පිරිස ළඟ ආයුධ තියෙනවා. හැබැයි දෙන්නෙක් ගාව එක ආයුධයක් නැහැ කියලා කියනවා. මම ගාව තියෙන එකට වඩා වෙනස් එකක් අනික ගාව තියෙනවා. මම ගාව තියෙන පොරව නම් මේ බිම්බර 10න් පොරව තියෙන්නේ මගේ අතේ විතරයි. කඩුව තියෙන්නේ අනිකගේ අතේ විතරයි. අනික් අය ගාව කඩු නෑ, වෙනත් ආයුධයක් තියෙන්නේ. ආන් එහෙම ආයුධ ගෙනාව කියලා කියන්නේ. එක ආයුධයේ දෙපොලක නෑ. අති භයානක ආයුධ. නමුත් බෝසතාණන් වහන්සේට එල්ල කරනකොට බිම්බර 10ක මාරයෝ මේ ආයුධ දාලා ගහනවා. වැස්සක වැහි බින්දුවාගේ නේද එතකොට ආයුධ එන්නේ. එතකොට මේ ආයුධ ඇවිල්ලා බෝසතාණන් වහන්සේට මොනවා කරන්න බැරිද මේ ආයුධ වලට? නමුත් මේ ආයුධ වලට ඇවිල්ලා බෝසතාණන් වහන්සේට කරන්න දෙයක් නැහැ. මේ ආයුධයකින් paludu කරලා
බෝසත් ජීවිතය විනාශ කරන්න හේතුවක් නෑ. ආං ඒක හින්දා මාරයාගේ අතින් ගිලිහුණ කඩුව බෝසතාණන් වහන්සේ ළඟට එනකොට මලක් වෙනවා. මාරයෙකුගේ අතින් ගිරිහෙන කිනිස්ස බෝසතාණන් වහන්සේ ගාවට එනකොට මලක් වෙනවා. තවත් මාරයෙකුගේ අතින් ගිලිහෙන පොරව බෝසතාණන් වහන්සේ ගාවට එනකොට මලක් වෙනවා. තවත් මාරයෙකුගේ අතින් ගිලිහෙන කෙටේරිය බෝසතාණන් වහන්සේ ගාවට එනකොට මලක් වෙනවා. ඇයි මේ ආයුධයකින් කපලා මරන්න තරම් හේතු වෙච්ච කර්මයක් ඉතුරු වෙලා නැති නිසා ඒ ආයුධ ඔක්කොම සිරිපතුල ළඟ මල් හැටියට කොට ගහනවා. ආයුධ වරුසා, වැලි වරුසා, මඩ වරුසා, පර්වත වරුසා, ගිනි අඟුරු වරුසා, උණුවලු වරුසා, සර්ප වරුසා, මේ හැම එකක්ම පලාත හොලවගෙන මහ හඬ නගාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට වැක්කිරෙන්නේ වැලි නෙමේ මල්, ගිනි අඟුරු නෙමෙයි මල්, අලු නෙමෙයි මල්, පර්වත නෙමෙයි මල්. ඇයි මේ වගේ විපාක දෙන්න තරම් කර්මයක් නැහැ. එහෙනම් සංසාරේ ප්‍රාණඝාත අකුසලෙන් වැළකීච්ච අපිට කොහෙන්ද අකල් මරණය? මිනිස්සු ගාව සත්තු මරන්න, මිනිස්සු මරන්න හදාගත්ත භයානක ආයුධ ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් මට බය නැහැ. ඇයි අපි සංසාරේ ප්‍රාණඝාත කරලා නැහැ කියලා පූර්ණ විශ්වාසයි මේ ජීවිතේ කරන්නෙත් නැහැ. ආන් ඒ හින්දා ලොකු සැපයක් නෙමෙයිද? ආන් ඒ මහ සැපේ වෙනුවෙන් සුළු සැපේ අත්හරින්නයි දේශනා කළේ. පින්නතුනේ ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. නමුත් මේ ගාථා රත්නය ආශ්‍රය කරගෙන කරන දේශනාව තව ටිකක් දේශනා කීපයක් හැටියට අපි ඉස්සරහට සිද්ධ කරමු.